ප්‍රශ්නංක 14 ආන්තික පිරිවැය වක්‍රය ඉහළට ගමන් කරනුයේ පිළිතුරු පහක් අපිට දීලා තියෙනවා. පළවෙනි එක සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වන ලක්ෂ්‍ය හරහාය. අංක 2 සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රයේ අවම ලක්ෂ්‍ය හරහාය. තුන්වෙනි එක ආන්තික අයභාරයට වඩා ආන්තික පිරිවැය වැඩි වන විටදී. හතරවෙනි පිළිතුර සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වීමට පෙර ලක්ෂයකදී. පස්වෙනි පිළිතුර ආයතනයේ ලාභ උපරිම වූ විටය. නිෂ්පාදන ආයතනයක කෙටි කාලෙදී ආන්තික පිරිවැය වක්‍රයේ හැසිරීම හොඳින් නිරීක්ෂණය කරනකොට අපිට පේනවා ආන්තික පිරිවැය වක්‍රයේ එක්තරා අවස්ථාවක් දක්වා පහළ ගිහිල්ලා ඉන්පසුව ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් දැක ගන්න පුළුවන්. මේ විදිහට ආන්තික පිරිවැය වක්‍රයේ ඉහළට ගමන් කරන්නේ හරියටම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේත් ඒ වගේම සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේත් අවම ලක්ෂයන් ඡේදනය කරගෙන එහෙම නැත්නම් අවම ලක්ෂයන් හරහා. ඒ අනුව මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට හඳුන්වන්න පුළුවන් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රයේ අවම ලක්ෂය හරහාය කියන පිළිතුර අංක 1. 24 වෙනි ප්‍රශ්නය පහත සඳහන් ආර්ථික කටයුතු අතුරෙන් ජාතික ගිණුම්කරණයේදී සැලකිල්ලට ගනු ලබන ආර්ථික කටයුතු හඳුනා ගන්න ප්‍රධාන වශයෙන් අපිට ක්‍රියාකාරකම් 4ක් දීලා තියෙනවා. A. ජලාශයක මත්ස්‍ය ජනනය වීම. B. මිනිසා විසින් වගා කළ වනාන්තර. C. කෘෂිකර්මාන්තය සඳහා රැස්කර බෙදා හරින ජලය. D. මත්ස්‍ය උද්‍යානයක ජලාශවල ඇති කරන මසුන්. ජාතික ගිණුම්කරණය කියන පාඩමේදී අපි අධ්‍යයනය කරන දෙයක් තමයි කිසියම් රටක දළදේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේදී සැලකිල්ලට ගන්නේ ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකම් විතරයි කියලා. එතකොට ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද? අපි ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකමක් කියලා හඳුන්වන්නේ කිසියම් ආයතනික ඒකකයක පාලනය සහ වගකීම යටතේ ශ්‍රමය, ප්‍රාග්ධනය සහ වෙනත් යෙදවුම් භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිමවුම් වශයෙන් බිහි කරන ක්‍රියාකාරකමකට. එනවා අපි කියනවා නිෂ්පාදනය සඳහා වග කියන එමගින් බිහිවන නිමවුමට හිමිකම් කියන කිසියම් ආයතනික ඒකකයක් තිබීම ඕනෑම නිෂ්පාදන ක්‍රියාකාරකමක අත්‍යවශ්‍ය ලක්ෂණයක්. ඒ නිසා මිනිසාගේ කිසිදු මැදිහත් වීමකින් හෝ පාලනයකින් තොරව මඟ පෙන්වීමකින් තොරව ආර්ථිකය තුළ සිදු කරන කිසිදු ක්‍රියාකාරකමක් අපි ආර්ථික නිෂ්පාදන ක්‍රියාකාරකමක් විදිහට හඳුන්වන්නේ නැහැ. ඒ අනුව මේ ප්‍රශ්නේදී අපිට පෙන්වන ඒ කියන්නේ ජලාශයක මත්ස්‍ය ජනනය වීම කියන එක එවැනි මිනිස් මැදිහත් වීමකින් තොරව සිදුවන ක්‍රියාකාරකමක්. ඒ නිසා එම ක්‍රියාකාරකමේ වටිනාකම අපි ජාතික ගිණුම්කරණයේදී සැලකිල්ලට ගන්නෑ. ඊට පස්සේදී අපි දකින මිනිසා විසින් වගා කළ වනාන්තර, කෘෂිකර්මාන්තය සඳහා රැස්කර බෙදා හරින ජලය සහ මත්ස්‍ය උද්‍යානයක ජලාශවල ඇති කරන මසුන් කියන ක්‍රියාකාරකම් තුනම අපි දකිනවා මිනිසාගේ මැදිහත් වීම, පාලනය සහ වගකීම යටතේ සිද්ධ කරන ක්‍රියාකාරකම් තුනක්. ඒ අනුව එම ක්‍රියාකාරකම් තුනේ වටිනාකම අදාළ වර්ෂයේ ජාතික ගිණුම්කරණයේදී අපි සැලකිල්ලට ගන්නවා. එනෝ මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට හඳුනා ගන්න වෙන්නේ B C D උත්තරය අංක 4. ප්‍රශ්නාංක 25 නිමෝම් පරතරයේ ධනාගයක් ගනී නම් ආර්ථිකයක බොහෝ විට දැකිය නොහැකි ලක්ෂණයකි. නිමෝම් පරතරය කියලා අපි හඳුන්වන්නේ ව්‍යාපාර චක්‍රයක සත්‍ය නිමෝම සහ විභව නිමෝම අතර වෙනස. ඒ අනුව නිමෝම් පරතරයේ ධනාගයක් ගන්නවා කියලා කියන්නේ ව්‍යාපාර චක්‍රයක සත්‍ය නිමෝම විභව නිමෝම රේඛාවට වඩා ඉහළින් පවතින තත්ත්වයක්. මෙවැනි කාල පරිච්ඡේදයක් තුළ අපි සඳහන් කරන ප්‍රධාන කාරණාවක් තමයි ආර්ථිකය තුළ තියෙන නිෂ්පාදන සම්පත් අධිභාවිතයකට එහෙමත් නැත්නම් තමන්ගේ ප්‍රශස්ත භාවිතය ඉක්මවා භාවිතයකට ලක් වෙනවා කියන එක. මේ විදිහට ආර්ථිකය තුළ තියෙන නිෂ්පාදන සම්පත් විශේෂයෙන් ශ්‍රමය, භූමිය වගේ නිෂ්පාදන සම්පත් තමන්ගේ ප්‍රශස්ත භාවිතයට වඩා වැඩි ප්‍රමාණිකින් භාවිතා කරනකොට එම නිෂ්පාදන සම්පත් වල හිමිකරුවන්ට සාමාන්‍ය ආදායමට වඩා වැඩි ආදායම් ප්‍රමාණයක් ලැබෙනවා. මේ தත්ත්වය හේතු කරගෙන ආර්ථිකය තුළ භාණ්ඩ හා සේවාවලට කරන ඉල්ලුම වැඩිවීම නිසා ධන නිමෝම් පරතරයක් පවතින ඕනෑම අවස්ථාවකදී මිල මට්ටමේ ඉහළ යාමේ ප්‍රවණතාවයක් ආර්ථිකය තුළ උද්ගත වෙනවා. ඒ වගේම දෙවැනි කාරණාව මේ වගේ නිමෝම් පරතරයේ ධනාගයක් ගන්න අවස්ථාවලදී සෙසු නිෂ්පාදන සම්පත් වගේම ආර්ථිකය තුළ තියෙන ස්වභාවික සම්පත් තමන්ගේ ප්‍රශස්ත භාවිතයට වඩා වැඩි භාවිතයකට ලක් වෙනවා.
මේ හේතු කොටගෙන ආර්ථිකය තුළ විශාල වන විනාශයක්, විශාල පාංශුකාදනයක්, දැව කපා දැමීමක් වැනි තත්ත්වයක් ආර්ථිකය තුළ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළදී අපි දැක ගන්න තවත් කාරණාවක් තමයි බොහෝ නිෂ්පාදන සාධකවල සහ අමුද්‍රව්‍යවල හිඟයක් ආර්ථිකය තුළ ඇති වෙනවා. මේ අමුද්‍රව්‍ය හේතු කොටගෙන ඒ අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් නිරායාසයෙන් ආර්ථිකය තුළ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නිමුම් පරතරයේ ධනාගයක් ගන්න අවස්ථාවලදී ආර්ථිකය තුළ අනිකුත් නිෂ්පාදන සම්පත් වගේම ප්‍රාග්ධනයත් ප්‍රශස්ත භාවිතයට වඩා වැඩි භාවිතයකට ලක් වෙන්න පුළුවන්. මේ විදිහට යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම යාන වාහන, ගොඩනැගිලි වගේ දේවල් පවා අධිභාවිතයකට ලක් වීම හේතු කොටගෙන ඒවා ඉක්මනින් ශෙවීමේ තත්ත්වයක් ආර්ථිකය තුළ උද්ගත වෙන්න පුළුවන්. නමුත් මෙවැනි කාල පරිච්ඡේදයක් තුළ නිෂ්පාදන සම්පත් තමන්ගේ ප්‍රශස්ත මට්ටමටත් වඩා වැඩිපුර භාවිතා කරන අවස්ථාවකදී කිසිසේත්ම ආර්ථිකය තුළ සම්පත් වල ඌණ සේවා නියුක්ති තත්ත්වයක් උද්ගත වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රශ්න අංක 5 පිළිතුරු අංක 5 සම්පත් වල ඌණ සේවා නියුක්තිය. 26 වෙනි ප්‍රශ්නය ව්‍යාපාර චක්‍රයකින් දැක්වෙන සැබෑ නිමුම් වක්‍රය විභව නිෂ්පාදනයේ වර්ධන උපනති රේඛාවට පහළින් පිහිටයි නම් ආර්ථිකයේ. ව්‍යාපාර චක්‍රයක විභව නිමුම් රේඛාවට වඩා පහළින් සැබෑ නිමුම් රේඛාව ගමන් කරන තත්ත්වයක් අපි හඳුනගන්නවා ඍණ නිමුම් පරතරයක් කියලා. මෙවැනි තත්ත්වයකදී ආර්ථිකයට තමන්ගේ පූර්ණ සේවා නියුක්ති තත්ත්වයට ළඟා වීමට බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකය සතුව තියෙන සියලුම නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන උද්දමන පීඩනයකින් තොරව නිපද විය හැකි උපරිම සහ තිරසාර නිමුම් මට්ටමට ආර්ථිකය ළඟා වෙලා නැහැ කියලා කියන්නේ ඒ ආර්ථිකය තුල නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි ඵලදාය නිෂ්පාදන සම්පත් වලින් යම් ප්‍රමාණයක් සක්‍රිය ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන නැහැ කියන එක. මෙවැනි තත්ත්වයක් අපි සම්පත් වල ඌණ උපයෝජන තත්ත්වයක් විදිහට හඳුනා ගන්නවා. එහෙම නැත්නම් සේවා වියුක්ති තත්ත්වයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වගේ සේවා වියුක්තියක් එහෙම නැත්නම් සම්පත් වල ඌණ උපයෝජනයක් අපි ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් ඉදිරිපත් කෙරුවොත් අපි ඒක පෙන්වන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට වඩා ඇතුළත ලක්ෂයකින්. ඒ අනුව මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් පළවෙනි පිළිතුර නිෂ්පාදන ලක්ෂ්‍ය නිෂ්පාදන හැකියාව වක්‍රය ඇතුළතින් පිහිටයි. කිසියම් ආර්ථිකයක් සඳහා පහත සඳහන් දත්ත ඔබට සපයා ඇතැයි සැලකන්න. ඔයගෙන් අහනවා මේ ආර්ථිකයේ ආයෝජන මට්ටම කොපමණද කියලා. අපි දන්නවා කිසියම් ආර්ථිකයක සාර්ව ආර්ථික සමතුලිතතාවයේ තීරණය වීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන කොන්දේසියක් තමයි ආර්ථිකයේ මුළු කාන්දු වීම මුළු විදීම් වලට සමාන වීම. ඒ වගේම විවෘත ආර්ථිකයක ප්‍රධාන කාන්දුවීම් වර්ග තුනක් තියෙනවා. එක ඉතුරුම්, බදු සහ ආනයන. ඒ වගේම විදීම් තුනක් හඳුර ගන්නවා අපි. ආයෝජන වියදම, ඒ වගේම රජයේ මිලදී ගැනීම සහ අපනයන. මේ සමීකරණය භාවිතා කරලා අපිට පුළුවන් මේ ආර්ථිකයේ ආයෝජන මට්ටම කොපමණද කියලා ගණනය කරන්න. මේ ආර්ථිකයේ ඉතුරුම් දීලා තියෙනවා අපිට 900යි. ඒ වගේම බදු වල වටිනාකම 1100යි. ආනයන වල වටිනාකම 400යි. සමාන කරන්න පුළුවන්. ආයෝජන වියදම තමයි අපිට ගණනය කරන්න ඕන. ඒ වගේම රජයේ මිලදී ගැනීම අපිට දීලා තියෙනවා 1400යි කියලා. ඒ වගේම අපනයන වල වටිනාකම 300යි කියලා. අපි සමීකරණයේ වම් පැත්තේ තියෙන සංඛ්‍යා එකට එකතු කරුවොත් අපිට ලැබෙනවා 900 එකතු කිරීම 1100 එකතු කිරීම 400 සමානයි 2400යි කියලා. ඒ වගේම සමීකරණයේ දකුණු පැත්තේ i එකතු කිරීම 1400යි 300යි 1700යි. ඒ අනුව 2400න් 1700ක් අඩු කරාට පස්සේ අපිට ආයෝජන වියදම ලබා ගන්න පුළුවන් 700යි කියලා. යනවා නිවැරදි පිළිතුර 700යි පිළිතුර අංක 2. 28 වෙනි ප්‍රශ්නය රාජ්‍ය හා විදේශ වෙළඳාම අංශවලින් තොර සරල සාර්ව ආර්ථික ආකෘතියක ඉතුරුම්ශිතය S සමානයි 300 ධන 0.1 වයිවේ ආයෝජනය 200කින් වැඩි වුවහොත්
ආර්ථිකයේ පරිභෝජනය කොතරම් ප්‍රමාණයකින් වැඩි වේද? මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයද්දී අපි මුලින්ම ආර්ථිකයේ ගුණකය ගණනය කරන්න ඕනේ. අපි දන්නවා ආයෝජන ගුණකයේ වටිනාකම අපි ගණනය කරන්නේ K සමානයි 1 බෙදීම 1 ඍණ MPC නැත්නම් ආන්තික පරිභෝජන නැමියාව කියන සමීකරණය. ඒ අනුව මේ ආර්ථිකයේ 1 බෙදීම 1 ඍණ වාට ආන්තික ඉතුරුම් නැමියාව දීලා තියෙන ඉතුරුම් සමීකරණයේ y ට මුලින් 0.1යි කියලා. ඒ අනුව ආන්තික පරිභෝජන නැමියාව 0.9ක් වෙන්න ඕනි. ඒ අනුව 1 බෙදීම 1 ඍණ 0.9 සමානයි 1 බෙදීම 0.1 සමානයි පිළිතුර 10යි. ඒ වගේම ගුණකය ආන්තික ඉතුරුම් නැමියාවේ පරස්පරයනොත් ගණනය කරන්න පුළුවන් කියන එක විශේෂයෙන් මතක තියාගන්න. මේ විදිහට ගුණකය ගණනය කළ ඉවරනාට පස්සේ අපිට පුළුවන් ආයෝජනීය 200කින් වැඩි වුණාම රටේ නිෂ්පාදනය කොච්චරකින් වැඩි වේද කියලා මෙන්න මේ සමීකරණය භාවිතා කරලා ගණනය කරන්න. K සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා i කියන සමීකරණය භාවිතා කරලා. ඒ අනුව අපි මේනකොට ගුණකය ගණනය කරලා තියෙනවා 10යි කියලා. අපිට හොයාගන්න ඕනේ නිමෝමේ සිද්ධ වෙච්ච වෙනස කොච්චරක්ද කියලා. ආයෝජන වියදම වැඩි වෙලා තියෙනවා 200කින්. 200 අපි 10න් ගුණ කරාට පස්සේ අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් 2000 සමානයි ඩෙල්ටා y. ඒ අනුව ආයෝජන වියදම 200කින් වැඩි වෙනකොට එමෙන් 10 ගුණයකින් ඒ කියන්නේ මිලියන 2000කින් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා ආර්ථිකයේ. දැන් අපි බලමු මිලියන 2000කින් නිෂ්පාදනය වැඩි වෙනකොට ආර්ථිකයේ පරිභෝජනය කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවද කියලා. අපි ඒක ගණනය කිරීම සඳහා ආන්තික පරිභෝජන නැමියාව ගණනය කරන සමීකරණය භාවිතා කරනවා. MPC සමානයි ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා YD. මේක රජය සහ විදේශ වෙළඳාම නොමැති ආර්ථිකයක් නිසා මේ ආර්ථිකයේ ඩෙල්ටා YD වෙනුවට ඩෙල්ටා y කියන එක භාවිතා කරන්න පුළුවන්. ඒ අනුව ආන්තික පරිභෝජන නැමියාව අපි මුලින් හොයාගත්තා 0.9යි කියලා. අපිට හොයාගන්න ඕනේ පරිභෝජන වියදමේ සිද්ධ වෙලා තියෙන වෙනස. නිමෝමේ සිද්ධ වෙච්ච වෙනස අපි හොයාගත්තා 2000යි කියලා. දැන් 2000.9න් ගුණ කරාට පස්සේ අපිට පරිභෝජන වියදමේ සිද්ධ වෙච්ච වෙනස ලැබෙනවා 1800 සමානයි ඩෙල්ටා C කියලා. යනුව නිවැරදි පිළිතුර අංක 3. අනිකුත් කරුණු ස්ථාවරව පවතින විට වැය කළ හැකි කුටුම්බ ආදායම වැඩි වුවහොත් අපි ඉගෙනගෙන තියෙනවා වැය කළ හැකි ආදායම එහෙම නැත්නම් වැය කළ හැකි කුටුම්බ ආදායම පුද්ගලයන් වියදම් කරන්නේ ප්‍රධාන අරමුණු දෙකකට පමණයි කියලා. ඒ තමයි පරිභෝජනීය සහ ඉතිරි කිරීම. ඒ අනුව පරිභෝජන වියදමේත් ඉතිරි කිරීම වලත් එකතුව ආර්ථිකයේ වැය කළ හැකි කුටුම්බ ආදායමට සමාන වෙනවා. මේ වගේ තත්ත්වයකදී ආර්ථිකයේ වැය කළ හැකි කුටුම්බ ආදායම වැඩි වුණොත් අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි කාරණාව තමයි ඒක පරිභෝජන වියදමේ වැඩිවීමක් සඳහාත් ඉතුරුම් වල වැඩිවීමක් සඳහාත් හේතු වෙනවා. ඒ නිසා වැය කළ හැකි කුටුම්බ ආදායම වැඩි වුවහොත් පරිභෝජනය මෙන්ම ඉතුරුම්ද වැඩි වේ කියන එක විශේෂයෙන් මතක තියාගන්න. මොකද වැය කළ හැකි ආදායම සහ පරිභෝජන වියදම අතරත් වැය කළ හැකි ආදායම සහ ඉතිරි කිරීම අතරත් අපි දැකගන්නේ අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා කියලා. අංශක 45 රේඛාවට පහළින් පරිභෝජන ශිතය ගමන් කරන විට එයට අදාළ ආදායම් පරාසය තුළදී කුටුම්බ අංශක 45 රේඛාවට පහළින් පරිභෝජන ශිතය ගමන් කරන ආදායම් පරාසය කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ කොටස. මේ අවස්ථාවේදී අපිට පේනවා කුටුම්බ තමන්ගේ වැය කළ හැකි ආදායමට වඩා අඩුවෙන් තමයි පරිභෝජන වියදම පවත්වාගෙන යන්නේ. උදාහරණයක් විදිහට වැය කළ හැකි ආදායම රුපියල් බිලියන 8ක් වෙනකොට කුටුම්බ වලට හැකියාව තියෙන උපරිම වශයෙන් බිලියන 8ක මුදල් ප්‍රමාණයක් පරිභෝජනය කරන්න. නමුත් මේ අවස්ථාවේදී කුටුම්බ තමන්ගේ පරිභෝජන වියදම ඊට වඩා පහළින් පවත්වාගෙන යනවා. නිදසුන් වශයෙන් අපිට පේනවා බිලියන 7ක මට්ටමක පරිභෝජන වියදමක් තමයි කුටුම්බ පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි දකිනවා කුටුම්බ තමන්ගේ ආදායමින් කොටසක් ඉතුරු කරනවා. මේ නිල් පාටින් පාට කරලා පෙන්වන කොටසින් අපිට බලා ගන්න පුළුවන් කුටුම්බ එලෙස තමන්ගේ වැය කළ හැකි ආදායමින් පරිභෝජනයට වියදම් නොකර ඉතිරි කරගන්නා මුදල් ප්‍රමාණය. එනෝ මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. තමන්ගේ ආදායමින් කොටසක් ඉතිරි කරයි පිළිතුර අංක 3.
31 වෙනි ප්‍රශ්නය භාණ්ඩ හා සේවා සඳහා ආණ්ඩුව විසින් කරනු ලබන වියදම් වැඩි කොට ඒ හා සමාන ප්‍රමාණයකින් බදු ඉහළ නංවනු ලැබුවහොත් එහි ප්‍රතිඵලය වන්නේ සාර්වත්‍රික සමතුලිතය කියන පාඩමේ තුලිත අයවැය ගුණකය කියන මාතෘකාවේදී ඕගලන්ට උගන්වලා තියෙනවා කිසියම් ආර්ථිකයක් බදු සහ රජයේ වියදම් කියන දෙකම එක සමාන ප්‍රමාණයකින් වැඩි කෙරුවොත් නිමෝම් මට්ටමත් නැත්නම් සමාහාර ඉල්ලුම් මට්ටමත් එම ප්‍රමාණයෙන්ම වැඩි වෙනවා කියලා. උදාහරණ විදිහට කිසියම් ආර්ථිකයක් රජයේ වියදමුත් මිලියන 100කින් වැඩි කරලා එම ප්‍රමාණයෙන්ම ඒ කියන්නේ මිලියන 100කින් බදුත් ඉහළ නැංවුවොත් ආර්ථිකයේ නිමෝම් මට්ටමත් හරියටම මිලියන 100කින් වැඩි වෙනවා කියලා. ඒ අනුව මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. පිළිතුර අංක 2 සමාහාර ඉල්ලුම වැඩිවීමය. 32 වෙනි ප්‍රශ්නයේ සමපේක්ෂණ මුදල් ඉල්ලුම පැහැදිලි වන ප්‍රකාශය කුමක්ද? අපි සමපේක්ෂණ චේතනාව යටතේ මුදල්ට කරන ඉල්ලුම කියලා හඳුන්වන්නේ පුද්ගලයින් වත්කමක් ලෙස මුදල් ශේෂ ළඟ තබා ගැනීම සඳහා දක්වන කැමැත්ත. මේ විදිහට පුද්ගලයින් වත්කමක් විදිහට මුදල් ශේෂ ළඟ තබා ගැනීම සඳහා දක්වන කැමැත්ත ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ පොලි අනුපාතිකයේ හැසිරීම මත. ඒ අනුව පොලි අනුපාතිකයත් සමපේක්ෂණ චේතනාව යටතේ මුදල්ට කරන ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා කියලා අපි හඳුනා ගන්නවා. ඒ අනුව මේක අපි ප්‍රස්ථාරිකව දැක්වුවොත් අපිට පේනවා පොලි අනුපාතිකය සහ සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල්ට කරන ඉල්ලුමත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය ඉහළ සිට පහළට බෑවුම් වන මේ වගේ ප්‍රස්ථාර සටහනකින් පෙන්වන්න පුළුවන්. ඒ අනුව පොලි අනුපාතිකයේ ඉහළ යාමක් සිදු වුණොත් එහෙම සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල්ට කරන ඉල්ලුමේ අඩුවීමක් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම පොලි අනුපාතිකයේ පහළ යාමක් සිද්ධ වුණොත් සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල්ට කරන ඉල්ලුමේ ඉහළ යාමක් අපිට දැක ගන්න පුළුවන්. එනෝ මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. ඉහළ පොලි අනුපාතිකයන්හිදී මුදල් ඉල්ලුම අඩුවේ. ඒ කියන්නේ පොලි අනුපාතික ඉහළ යනවා නම් සම්පේක්ෂණ චේතනාව යටතේ මුදල්ට කරන ඉල්ලුමේ පහළ යාමක් සිද්ධ වෙනවා කියන එක. 33 වෙනි ප්‍රශ්නය ව්‍යවහාර මුදල් සහ බැංකු තැන්පතු අතර අනුපාතයේ පහළ යාමක් සිදුවේ නම් ඉන් පැහැදිලි වන්නේ. මෙතනදී ව්‍යවහාර මුදල් සහ බැංකු තැන්පතු අනුපාතිකයේ පහළ යාමක් සිදු වෙනවා කියන්නේ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ආර්ථිකය තුළ සාපේක්ෂව පහළ මට්ටමක පැවතීමත් ඊට සාපේක්ෂව බැංකු තැන්පතු ඉහළ යාමේ තත්ත්වයකුත් ආර්ථිකය තුළ දැක ගන්න ලැබෙන එක. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බලපාන ප්‍රධානතම සාධකයක් තමයි පොලි අනුපාතික ඉහළ යාම. මක්නිසාදයක් පොලි අනුපාතික ඉහළ යාම තුළින් පුද්ගලයින්ට මුදල් ව්‍යවහාර මුදල් විදිහට ළඟ තබා ගැනීමේ අවස්තික පිරිවැය වැඩි වෙනවා. මේ තත්ත්වය හේතු කොටගෙන පුද්ගලයින් වැඩි මුදල් ප්‍රමාණයක් පොලි ආදායමක් ඉපයිය හැකි බැංකු තැන්පතු විදිහට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒ හේතු කරගෙන ව්‍යවහාර මුදල් සංචිතයේ පහළ යාමකුත් අනෙක් අතට බැංකු තැන්පතු වල ඉහළ යාමකුත් ආර්ථිකය තුළ දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. එනෝ මෙතන නිවැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 2 වෙළඳපොළ පොලි අනුපාතිකයන්ගේ ඉහළ යාමක් සිදු වෙමින් පවතින බවයි. 34 වෙනි ප්‍රශ්නය විවෘතාර්ථිකයක බැංකු පද්ධතිය තනි වාණිජ බැංකුවකින් සමන්විත වේ යයිද බැංකුව 120ක සංචිත අනුපාතිකයක් යටතේ කටයුතු කරන අතර ගනුදෙනුකරුවන් රුපියල් 10000ක මුදලක් බැංකුවේ අලුතින් තැන්පත් කරන්නේ යයිද සලකන්න. රට තුල සංසරණය වන ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ වෙනස්කම් කිසිවක් සිදු නොවේ යයි උපකල්පනය කළහොත් මෙම තැන්පතුව නිසා බැංකුවට ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය කොපමණද? මේ ප්‍රශ්නය නැත්නම් මේ ගණනය කිරීම කරන්න කලින් හැම දරුවෙක්ම මතක තියාගන්න ඕනි වැදගත්ම කාරණාවක් තමයි තනි වාණිජ්‍ය බැංකුවකට බැංකු පද්ධතියක් ඇතුලේ කිසිදු මුදල් මැවීමක් කරන්න බැහැ කියලා අපි ඉගෙනගෙන තිබුණට යම්කිසි බැංකු පද්ධතියක් ඇතුලේ තනි වාණිජ්‍ය බැංකුවක් විතරක් ක්‍රියාත්මක වෙනවා නම් එහෙම නැත්නම් අපි ඕක ඉගෙනගෙන තියෙනවා ඒකාධිකාරී බැංකු ක්‍රමයක් පවතිනවා නම් එවැනි බැංකු ක්‍රමයක් ඇතුලේ තියෙන එම තනි වාණිජ්‍ය බැංකුවකට බැංකු පද්ධතියක් මෙන් සාමාන්‍ය පරිදි මුදල් මැවීමෙහි නිරත වෙන්න පුළුවන් කියන එක. ඒ අනුව මෙතන තනි වාණිජ්‍ය බැංකුවක් කියලා සටහන් කරලා තිබ්බත් සමස්ත බැංකු පද්ධතියම තුල තියෙන්නේ එකම එක වාණිජ්‍ය බැංකුවක් විතරක් නිසා ඒ කියන්නේ ඒකාධිකාරී බැංකු ක්‍රමයක් නිසා මේ වාණිජ්‍ය බැංකුවක හැසිරීම බැංකු පද්ධතියක හැසිරීමට සමානයි. ඒ අනුව
මේ වාණිජ්‍ය බැංකුවට දිය හැකි ණය ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන්. දිය හැකි ණය ප්‍රමාණය සමානයි බැංකු පද්ධතියක වගේ අධිසංචිතය අපි ගුණ කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන්. අපි මුලින් බලමු මේ බැංකුව තුල අධිසංචිත කොච්චර තියෙනවද කියලා. බැංකුව සතුව අලුතින් තැන්පතු විදියට රුපියල් 10000ක මුදල් ප්‍රමාණයක් පැමිණලා තියෙනවා. මේ බැංකුව ඒකෙන් 20%ක ප්‍රමාණයක් ව්‍යවස්ථාපිත සංචිත විදියට තියාගන්න ඕන. ඒ අනුව මේ වාණිජ්‍ය බැංකුව රුපියල් 2000ක මුදල් ප්‍රමාණයක් තමන්ගේ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය වෙනුවෙන් වෙන් කරන්න සිද්ධ වෙනවා. එනෝ තමන්ගේ 10000ක තැන්පතුවෙන් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය 2000 අඩු කරාට පස්සේ මේ බැංකුවට රුපියල් 8000ක අධිසංචිත ඉතිරි වෙනවා. ඒ අනුව අධිසංචිත ප්‍රමාණය 8000යි. අපි ඊළඟට බලන්න ඕනේ මේ බැංකුව සතුව තියෙන මේ බැංකුව කටයුතු කරන තැන්පතු ප්‍රසාරණ ගුණකය කීයද කියලා. ඒක ගණනය කරන්නේ අපි k සමානයි 1ට r කියන සමීකරණයෙන්. ඒ අනුව 1 බෙදීම 120 හෙවත් 0.2 සමානයි ගුණකයගේ 5යි. දැන් අපි 8000ක අධිසංචිතය 5න් ගුණ කරනවා. ඒ අනුව අපිට ලැබෙනවා පිළිතුර රුපියල් 4000යි කියලා. එනෝ මේ බැංකුවට දිය හැකි 40000යි කියලා. එනෝ මේ බැංකුවට දිය හැකි උපරිම ණය ප්‍රමාණය රුපියල් 40000කි. වෙනි ප්‍රශ්නය පිළිනපත්වල මිල ඉහළ යන විට අපි දන්නවා සමපේක්ෂණ චේතනාව යටතේ මුදලට කරන ඉල්ලුම තීරණය කරන ප්‍රධානම සාධකය තමයි පොලි අනුපාතික. ඒ වගේම තමයි පිළිනපත්වල මිලත් පොලි අනුපාතිකයත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒ අනුව පිළිනපත්වල මිල වැඩි වෙනවා කියලා කියන්නේ එම අවස්ථාවේදී ආර්ථිකය තුල තියෙන පොලි අනුපාතික අඩුයි කියන එක. එතකොට මේ මොහොතේදී පොලි අනුපාතික අඩුයි නම් සමපේක්ෂකයින් අපේක්ෂාවක් ඇති කරගන්නවා අනාගතයේ පොලි අනුපාතික ඉහළ යාමේ හැකියාවක් තියෙනවා කියලා. මේ විදිහට අනාගත පොලි අනුපාතික ඉහළ යනවා කියලා කියන්නේ සමපේක්ෂකයින් තේරුම් ගන්නවා අනාගතයේ පොලි අනුපාතික වැඩිවීම හේතු කොටගෙන අනාගතයේ පිළිනපත්වල මිල අඩු වෙන්න පුළුවන් කියලා. ඒ නිසා සමපේක්ෂකයින් වර්තමානයේදී තමන් සතු පිළිනපත් ඉක්මනින් විකුණලා ඒව මුදල් බවට පෙරලාගෙන වර්තමානයේදී තමන් ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය වැඩි කරනවා. අපි ඔක හඳුන්වනවා වර්තමානයේදී මුදල් සඳහා කරන ඉල්ලුම වැඩි කරනවා කියලා. ඒ අනුව පිළිනපත්වල මිල මේ මොහොතේදී වැඩි නම් පොලි අනුපාතික මේ අවස්ථාවේදී අඩුවීමකුත් මුදලට කරන ඉල්ලුමේ ඉහළ යාමකුත් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ප්‍රශ්නේ නිවැරදි පිළිතුර විදිහට පිළිතුරු අංක 4 අපිට ගන්න පුළුවන් මුදල් ඉල්ලුම ඉහළ යන අතර පොලි අනුපාතිකය 15යි. 36 වෙනි ප්‍රශ්නය යම් භාණ්ඩයක් ඒකක වලට බෙදිය හැකි නම් ඒ කොටස් තරඟකාරීව විවිධ පුද්ගලයන්ට අලෙවි කළ හැකි නම් සහ අන් අයගේ පරිභෝජනයට බලපෑම් ඇති කරයි නම් 1 පොදු භාණ්ඩයකි 2 සාමාන්‍ය භාණ්ඩයකි අංක 3 අර්ධ පොදු භාණ්ඩයකි 4 අවගුණ භාණ්ඩයකි 5 පෞද්ගලික භාණ්ඩයකි. අපි මේ ප්‍රශ්නේ විග්‍රහ කරමු ජාතික ආරක්ෂාව වගේ පොදු භාණ්ඩයක් උදාහරණයට අරගෙන අපි කල්පනා කරමු ජාතික ආරක්ෂාව ඒකක වලට බෙදන්න පුළුවන්ද ඒ කොටස් තරඟකාරීව පුද්ගලයන්ට අලෙවි කරන්න පුළුවන්ද කියලා. කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජාතික ආරක්ෂාව එක් පුද්ගලයෙක් පරිභෝජනය කරා කියලා තවත් පුද්ගලයෙකු පරිභෝජනය කරන්න තියෙන අවස්ථාවට හෝ ප්‍රමාණයට අහිමි වීමක් බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නට පිළිතුරක් විදියට කිසිසේත්ම පොදු භාණ්ඩයක් අපිට ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. නමුත් අපි පෞද්ගලික භාණ්ඩයක් අරගෙන කතා කරුවොත් උදාහරණයක් විදියට කෙසෙල් කැනක් අපිට පුළුවන් ඒක ඒකක වලට බෙදන්න වගේම ඒ කොටස් තරඟකාරීව විවිධ පුද්ගලයන්ට අලෙවි කරන්න. ඒ වගේම යම් පුද්ගලයෙක් ඒකෙන් කොටසක් පරිභෝජනය කරනකොට තවත් පුද්ගලයෙකුට ඒක පරිභෝජනය කරන්න තියෙන අවස්ථාවේ අහිමිවීමක් වෙනවා. ඒ අනුව මේ විස්තරෙන් පැහැදිලිව පෙන්눔 කරන්නේ පෞද්ගලික භාණ්ඩයක් පිළිබඳ තොරතුරු.
ප්‍රශ්නංක 37 පෞද්ගලික අංශයේ පොදු භාණ්ඩ සැපීමට මැලිකමක් දැක්වීමට හේතුවකි. පොදු භාණ්ඩයක තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි ගෙවීමක් නොකරන අයට පරිභෝජනය සීමා කළ නොහැකි වීම. ඒ අනුව පෞද්ගලික භාණ්ඩවල වගේ මිලක් ගෙවන අයට විතරක් පරිභෝජනය සීමා කරලා මිලක් නොගෙවන අය පරිභෝජනයෙන් බැහැර කිරීමේ හැකියාවක් පොදු භාණ්ඩවල දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා පොදු භාණ්ඩයක් එක්වරක් සපයන විට ගෙවීමක් කරන නොකරන සියලුම දෙනාට එවැනි භාණ්ඩ එකවර පරිභෝජනය කරන්න පුළුවන්. මේ විදිහට ගෙවීමක් කළත් නොකළත් හැම දිනාටම එම භාණ්ඩ පරිභෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා සාමාන්‍යයෙන් ස්වාර්ථය අරමුණු කරගෙන තාර්කිකව තීරණ ගන්න මිනිස්සු මෙවැනි භාණ්ඩවලට කිසිදු ගෙවීමක් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක අපි එක පැත්තකින් හඳුන්වනවා නොමිල පරිභෝජන ගැටලුව කියලා. මේක හේතු කොටගෙන ලාභ උපරිම කිරීම අරමුණු කරගත්ත පෞද්ගලික ව්‍යවසායකින් කිසිදු ආකාරයක සම්පත් වෙන් කිරීමක් මෙවැනි භාණ්ඩ සැපීම සඳහා ආර්ථිකය තුළ සිදු කරන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයේ පොදු භාණ්ඩ සැපීමට මැලිකමක් දක්වීමට හේතුවක් තමයි මිලක් අය කර ලාභ ඉපිය නොහැකි වීම. ප්‍රශ්නංක 38 ප්‍රතිචක්‍රීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ නිවැරදි වර්ණය තෝරන්න. අපි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා ඉගෙනගෙන තියෙන්නේ සාර්වත්‍රික අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය වියදම බදු අය කිරීම සහ රාජ්‍ය ණය ගැනීම වල අදාළ වෙනස්කම් සිදු කිරීම. මෙතෙන්දී ප්‍රතිචක්‍රීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා විශේෂයෙන් අවධාරණය කරන්නේ ව්‍යාපාර චක්‍රයේ හටගන්නා දෝලනයන් පාලනය කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනීම. ප්‍රධාන වශයෙන් ව්‍යාපාර චක්‍රයක දෝලනයන් දෙකක් ඇති වෙන්න පුළුවන්. ඒ තමයි ආර්ථික පසුබෑම එහෙම නැත්නම් ආර්ථික ප්‍රසාරණය. එතකොට ආර්ථික පසුබෑමක් හෝ ප්‍රසාරණයක් පවතින අවස්ථාවකදී එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යොදා ගන්නව නම් එවැනි තත්ත්වයක් අපි හඳුන්වනවා ප්‍රතිචක්‍රීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් කියලා. විශේෂයෙන් අපෙන් අහනවා ප්‍රතිචක්‍රීය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ නිවැරදි වර්ණය තෝරන්න කියලා. පළවෙනි වර්ණය දීලා තියෙනවා ආර්ථික පසුබැසීමක් පවතින විට රාජ්‍ය වියදම් හා බදු වැඩි කිරීම. ආර්ථික පසුබැසීමක් පවතින අවස්ථාවකදී සමාහාර ඉල්ලුම දිරිමත් කරලා නිමෝම වැඩි කිරීම සඳහා රාජ්‍ය වියදම් වැඩි කිරීම හොඳ ක්‍රියාමාර්ගයක් වුණත් බදු වැඩි කිරීම තුළින් පරිභෝජන වියදම අඩු වෙලා සමාහාර ඉල්ලුමේ පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා පළවෙනි වර්ණය නිවැරදි වර්ණයක් විදිහට අපිට හඳුනා ගන්න බෑ. ඒ වගේම දෙවැනි එක ආර්ථික පසුබැසීමක් පවතින විට රාජ්‍ය වියදම් අඩු කොට බදු වැඩි කිරීමය. රාජ්‍ය වියදම් අඩු කරාම සමාහාර වියදමේ පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ වගේම බදු වැඩි කරාම පරිභෝජන වියදම අඩු වෙලා සමාහාර ඉල්ලුමේ පහළ යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා ආර්ථික පසුබැසීමක් පවතින අවස්ථාවකදී ඒ ක්‍රියාමාර්ග දෙක හේතු කොටගෙන තව තවත් ආර්ථික පසුබැසීමේ තත්ත්වය තීව්‍ර වෙන්න පුළුවන් හැකියාවක් ආර්ථිකය තුළ තියෙනවා. ඒ වගේම තුන්වෙනි එක ආර්ථික පසුබැසීමක් පවතින විට රාජ්‍ය වියදම් වැඩි කොට බදු අඩු කිරීමයි. අපි දන්නවා රාජ්‍ය වියදම් වැඩි කරාම සමාහාර ඉල්ලුම දිරිමත් වෙලා නිමෝමේ ප්‍රසාරණයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි බදු අඩු කිරීම හරහා පරිභෝජන වියදම දිරිමත් කරලා සමාහාර ඉල්ලුමේ ප්‍රසාරණයක් ඇති කරන්න පුළුවන්. ඒ ආර්ථික පසුබැසීමක් පවතින අවස්ථාවකදී නිමෝම උත්තේජනය කිරීම සඳහා ගත යුතු ඉතාම හොඳම ක්‍රියාමාර්ග දෙක තමයි රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ඒ සමගම බදු අඩු කිරීම. ප්‍රශ්නංක 39 එක්තරා ආර්ථිකයක වෙළඳපොළ මිල අනුව දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වෙනස් වීම 8.2ක් වන අතර රාජ්‍ය බදු ආදායමේ වාර්ෂික ප්‍රතිශතක වෙනස් වීම 6.56කි. මේ ආර්ථිකයේ රාජ්‍ය බදු ආදායමේ සංවේදීතා සංගුණකයේ අගය කොපමණද? අපි ඉගෙනගෙන තියෙන විදිහට බදු ආදායම් සංවේදීතා සංගුණකය කියලා කියන්නේ දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතක වෙනස් වීමකට සාපේක්ෂව බදු ආදායමේ සිදු වී ඇති ප්‍රතිශතක වෙනස් වීම මැන දැක්වීම. ඒ අනුව බදු ආදායම් සංවේදීතා සංගුණකේ ගණනය කරන්නේ බදු ආදායමේ ප්‍රතිශතක වෙනස අපි බෙදනවා දළදේශීය නිෂ්පාදිතයේ සිදු වී ඇති ප්‍රතිශතක වෙනසින්. මේ ප්‍රශ්නේ අපිට දීලා තියෙන විදිහට බදු ආදායමේ සිදු වී ඇති ප්‍රතිශතක වෙනස 6.5.56ක් වෙනවා.
ඒ වගේම දලදේශ නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතක වෙනස් වීම 8.2ක් වෙනවා. මේ විදිහට 6.56ක බදු ආදායමේ ප්‍රතිශතක වෙනස 8.2කින් බෙදුවට පස්සේ අපිට පිළිතුර ලැබෙනවා 0.8යි කියලා. එනෝ බදු ආදායම් සංවේදීතා සංගුණකයේ වටිනාකම 1.8කි. ප්‍රශ්න අංක 40 ගෝලීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන බලවේගය වී ඇත්තේ අපි ගෝලීකරණය කියලා හඳුන්වන්නේ දේශ සීමාවලින් වෙන් වූ ජාතික රාජ්‍යයන් ආර්ථික වශයෙන් ප්‍රාග්ධන මූල්‍ය හා වෙළඳ ප්‍රවාහයන් ඔස්සේ එකිනෙකට ඒකාබද්ධ වීම. මෑත කාලෙදී ගෝලීකරණ ක්‍රියාවලියේ ප්‍රධාන බලවේගය විදිහට අපි හඳුනගන්නේ sannivedana ශේෂ්ත්‍රය හා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ඇති වී තිබෙන දියුණුව. යනුව නිවැරදි පිළිතුර අංක 1. 41 වෙනි ප්‍රශ්නයේ ආර්ථික වර්ධනයකදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ ආර්ථික වර්ධනය කියන්නේ ආර්ථිකයක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හැකියාවේ තිරසාර ප්‍රසාරණය වීමක්. එහෙම නැත්නම් අපි කියනවා විභව දලදේශ නිෂ්පාදිතයේ ඉහළ යාමක්. තවත් ආකාරයකින් කිව්වොත් එහෙම ආර්ථික වර්ධනය කියන්නේ රටක නිෂ්පාදන ධාරිතාවයේ හටගන්නා ඉහළ යාමක්. මේක අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයකින් පෙන්නනවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන්වීමක් කියලා. ඒ අනුව ආර්ථික වර්ධනයකදී අපි දකින ප්‍රධානතම ලක්ෂණය තමයි නිෂ්පාදන ධාරිතාව ඉහළ යාමක් සිද්ධ වෙන්න ඕනේ. මේ නිෂ්පාදන ධාරිතාව ඉහළ යාම සඳහා ප්‍රධාන වශයෙන් සාධක දෙකක් බලපානවා. ඒ තමයි ආර්ථිකයේ සම්පත් සම්භාර ඉහළ යාම සහ දෙවනි සාධකයේ ආර්ථිකයේ සාධකවල ඵලදායීතාවයේ හටගන්නා දියුණු වීම. 42 වෙනි ප්‍රශ්නය ඒක පුද්ගල මූර්ත දලදේශ නිෂ්පාදිතයේ තීරණය වීම කෙරෙහි බලපාන සාධක ඇතුළත් වගන්තිය කුමක්ද? ඒක පුද්ගල මූර්ත දලදේශ නිෂ්පාදිතය ගණනය කරන්නේ අපි ඉස්සෙල්ලම ගන්නවා ආර්ථිකයේ වර්තන මිලට දලදේශ නිෂ්පාදිතය එහෙම නැත්නම් නාමික දලදේශ නිෂ්පාදිතය. නාමික දලදේශ නිෂ්පාදිතය අපි ආර්ථිකයේ මිල දර්ශකයෙන් එහෙම නැත්නම් මිල මට්ටමින් බෙදලා අපිට පුළුවන්කම තියෙනවා මූර්ත දලදේශ නිෂ්පාදිතය ගණනය කරන්න. මූර්ත දලදේශ නිෂ්පාදිතය එහෙම නැත්නම් මූර්ත ආදායම. මෙහෙම ලබා ගන්න මූර්ත ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදුවට පස්සේ අපිට ලැබෙනවා ඒක පුද්ගල ආදායම නැත්නම් ඒක පුද්ගල මූර්ත දලදේශ නිෂ්පාදිතය. ඒ අනුව ඒක පුද්ගල මූර්ත දලදේශ නිෂ්පාදිතයේ ප්‍රධාන වශයෙන් සාධක 3ක් මත තීරණය වෙනවා. පළවෙනි එක තමයි නාමික ආදායම, දෙවෙනි එක තමයි මිල මට්ටම, තුන්වෙනි එක තමයි ජනගහනය. යනුව නිවැරදි පිළිතුර මිල මට්ටම, නාමික ආදායම සහ ජනගහනය පිළිතුර අංක 1. 43 වෙනි ප්‍රශ්නය මූර්ත නිෂ්පාදනයේ දිගුකාලීන වර්ධනයක් සඳහා වඩාත් යෝග්‍ය සංයෝගය වන්නේ මූර්ත දලදේශ නිෂ්පාදිතයේ හටගන්නා දිගුකාලීන ඉහළ යාමක් කියලා අපි අර්ථ දක්වන්නේ ආර්ථික වර්ධනයක් කියන එක. ඒ අනුව ඔයගොල්ලන්ගේ මේ ප්‍රශ්نين අහන්නේ ආර්ථික වර්ධනයක් සඳහා වඩාත් යෝග්‍ය සංයෝගය මොකක්ද කියලා. ආර්ථික වර්ධනයක් සඳහා බලපාන ප්‍රධානතම සාධකයක් තමයි භෞතික ප්‍රාග්ධනය සහ මානව ප්‍රාග්ධනයේ හටගන්නා ඉහළ යාම. ඒ අනුව නව ප්‍රාග්ධන උපකරණ සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කියන එක රටක ආර්ථික වර්ධනය සඳහා තීරණාත්මකව බලපාන සාධක දෙකක් විදියට හඳුන්වන්න පුළුවන්. ප්‍රශ්න 44 පහත සඳහන් දේ අතුරින් තිරසාර සංවර්ධන අභිමතාර්ථ යොමු වී ඇති පුළුල් ශේෂ්ත්‍ර 5 වනුයේ 2015 සැප්තැම්බර් මාසෙදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට රැස් වෙච්ච එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක නායකයින් 2000 වර්ෂයේදී හඳුන්වා දීලා තිබුණු සහස්‍ර සංවර්ධන අභිමතාර්ථවල අනුප්‍රාප්තික වැඩසටහනක් විදියට තිරසාර සංවර්ධන අභිමතාර්ථ ඉදිරිපත් කෙරුවා. මේ ඉදිරිපත් කරපු තිරසාර සංවර්ධන අභිමතාර්ථ ප්‍රධාන පුළුල් ශේෂ්ත්‍ර 5ක් ඔස්සේ විග්‍රහ කරලා තියෙනවා. ඒ තමයි 1 ජනතාව, 2 පෘථුවිය, 3 සෞභාග්‍ය, 4 සාමය, 5 හවුල් කටයුතු. එනු මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1 ජනතාව, පෘථුවිය, සෞභාග්‍ය, සාමය, හවුල් කටයුතු. අවසාන ප්‍රශ්නේ සැඟවුණු සේවා වියුක්තිය බහුලව දක්නට ලැබෙන්නේ
ආර්ථික විද්‍යාව ඇතුලේ සැඟවුණු සේවා වියුක්තිය කියලා කතා කරන්නේ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් ප්‍රශස්ත අන්දමින් සිදු කිරීමට අවශ්‍ය කරන ශ්‍රමිකයන් සංඛ්‍යාවට වඩා වැඩි ශ්‍රමිකයන් සංඛ්‍යාවක් සේවා නියුක්ත කර තිබීම. එහෙම නැත්නම් අවශ්‍ය කරන ශ්‍රමිකයන් සංඛ්‍යාවට වඩා විශාල ශ්‍රමිකයන් සංඛ්‍යාවක් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන තිබීම. මේ වගේ තත්ත්වයකදී ශ්‍රමිකයන්ගේ ආන්තික ඵලදාව ඉතාම පහළ අගයක් ගන්නවා වගේම එක ශ්‍රමිකයෙක් අයින් කෙරුවා කියලා මුළු නිෂ්පාදනයට කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ වගේ සැඟවුණු සේවා වියුක්තියක් ලංකාවේ දකින්න ලැබෙන ප්‍රධාන ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ කුෂිකාර්මික අංශය තුළ සහ රාජ්‍ය අංශය තුළ. ඒ අනුව සැඟවුණු සේවා වියුක්තිය බහුලව දක්නට ලැබෙන්නේ දේශීය කුෂිකර්මාන්තය සහ රාජ්‍ය ව්‍යවසාය තුළය.